අද ඔයා ඉගෙන ගන්න යන්නේ යම් ක්‍රියාවක් කළ යුතුයි යන අදහස දෙන විදිහේ වාක්‍ය 31ක්. මෙතනදී මේ කළ යුතුයි කියන අදහස දෙන වචනය තමයි should. SHOULD should කියන වචනය. ඉතින් අපි බලමු මේ should කියන වචනේත් එක්ක කොහොමද අපි අපේ අදහස් ප්‍රකාශ කරන්න කියලා. මෙතනදී should කියන වචනේත් එක්ක අපි ක්‍රියාපදයක් භාවිතා කළ යුතුයි. ඒ ක්‍රියාපදය ඔයාලට මේ ස්ක්‍රීන් එකේ තියනවා වගේම කහ පාටින් ලකුණු කරලා තියෙන පළවෙනි තීරුවෙන් තමයි අපි භාවිතා කරන්නේ. පළවෙනි උදාහරණේ තියෙන්නේ I should write letters. මම ලියුම් ලිවිය යුතුයි කියලා. එතන මේ write කියන ක්‍රියාපදය උඩ තියෙන ක්‍රියාපද තීරුවෙන් මම පළවෙනි තීරුවෙන් තමයි අරන් තියෙන්නේ. තීරු පහක් තියෙනවා. එතනින් පළවෙනි තීරුවෙන් අරන් තියෙන්නේ. මම ඔයාලට මේ නිතරම වීඩියෝ ගන්නද්දි කියනවා ක්‍රියාපදය ගැන සැලකිලිමත් වෙන්න කියලා. ඇත්තට මේක එහෙම විය යුතුයි. මොකද ක්‍රියාපදය පිළිබඳව සැලකිලිමත් උනේ නැත්නම් අපිට මේවා කතා කරද්දී අපි අතින් වැරදීම් සිදු වෙනවා. ඒක අවම කරගෙන කතා කරන එක තමයි ඇත්තටම අපි කරන්න ඕනේ. එහෙනම් තියෙන පළවෙනි උදාහරණය තමයි I should write letters. මම ලියුම් ලිවිය යුතුයි. කෙනෙක්ට කියන්න පුළුවන් නම් මම ලියුම් ලිවිය යුතුයි I should write letters. මම රචනා ලිවිය යුතුයි. රචනා වලට අපි කියනවා essays කියලා. එහෙනම් මම රචනා ලිවිය යුතුයි I should write essays. I should write essays. එහෙනම් ඒ විදිහට අපිට අපි කැමති අදහස මේ should භාවිතා කරලා කියන්න පුළුවන්. දැන් අපි බලමු දෙවෙනි උදාහරණයට ගිහිල්ලා. I should sing songs. මම ගීත ගායනා කළ යුතුයි. I should sing songs. I should sing songs. මම ගීත ගායනා කළ යුතුයි. මෙතනදී මේ sing කියන ක්‍රියාපදය ගැන ඔයා බැලුවොත් ඒකත් අර උඩ ලකුණු කරලා තියෙන sing කියන ක්‍රියාපදයේ කොටස් පහෙන් පළවෙනි තීරුවට අදාළව තමයි මම අරගෙන තියෙන්නේ. එහෙනම් I should sing songs. මම ගීත ගායනා කළ යුතුයි. I should sing Hindi songs. මම හින්දි ගීත ගායනා කළ යුතුයි. I should sing English songs. මම ඉංග්‍රීසි ගීත ගායනා කළ යුතුයි. I should sing Tamil songs. මම දෙමළ සින්දු ගායනා කළ යුතුයි. ඔය විදිහට අපිට වෙනස් කරලා අපිට ගැළපෙන විදිහට අපේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන් මෙතනදී. තුන්වෙනි උදාහරණේ තියෙන්නේ I should speak English. මම ඉංග්‍රීසි කතා කළ යුතුයි. I should speak English. මම ඉංග්‍රීසි කතා කළ යුතුයි. I should speak Hindi. මම හින්දි කතා කළ යුතුයි. I should speak Russian. මම රුසියානු භාෂාව කතා කළ යුතුයි. I should speak Tamil. මම දෙමළ භාෂාව කතා කළ යුතුයි. ඉතින් ඔය විදිහට අපිට කැමති දෙයක් කතා කරන්න පුළුවන් කියන අදහස මේ වාක්‍යයෙන් ගන්න පුළුවන්. දැන් මෙතන නම් තියෙන්නේ I should speak English. මම ඉංග්‍රීසි කතා කළ යුතුයි යන අදහස දෙන වාක්‍යය. ඒ ඉංග්‍රීසි වෙනුවට අපිට කැමති භාෂාවක් එතෙන්ට ආදේශ කරලා අපේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන්. You should eat bread. ඔයා පාන් කෑ යුතුයි. දැන් ඔයා පාන් කන්න ඕනේ. ඔයාට පාන් කන්න ඕනේ නෙමෙයි. ඔයා පාන් ගන්න ඕනේ. එහෙම ඕනේ කියන අදහසත් අපිට ඕන නම් ගන්න පුළුවන් මේකෙදි. අර යුතුයි කියන අදහස එන විදිහටම තමයි මම මෙතනට දාලා තියෙන්නේ. You should eat bread. ඔයා පාන් කෑ යුතුයි නැත්නම් ඔයා පාන් කන්න ඕනේ. මේ should එකත් එක්ක තියෙන අදහස. ඒකට අපිට කියන්න පුළුවන් you should eat rice. දැන් බත් කන්න නැති කෙනෙක් එහෙම ඉන්නවනම් කන්න ටිකක් අකමැති දරුවෙක් ඉන්නවනම් you should eat rice. ඔයා බත් කන්න ඕනේ. ඔයා බත් කෑ යුතුයි. ඕකේ. එතකොට අපිට ඒ විදිහට කෙනෙක්ට අවවාදයක් දෙන්න පුළුවන්. should යමක් කළ යුතුයි කියලා. ඒක කරන එක හෝ නොකරන එක ඒ අදාළ පුද්ගලයාගේ අතේ තියෙන්නේ. ඉතින් යම් අවවාදයක් දීම සඳහා මේක කළ යුතුයි. you should eat bread. ඔයා පාන් කන්න ඕනේ. ඔයා පාන් කෑ යුතුයි. You should eat rice. ඔයා
බත් කන්න ඕනේ. ඔය විදිහට you should eat fresh vegetable. ඔයා නැවුම් එළවලු කන්න ඕනේ. You should eat fresh vegetable. fresh vegetable නැවුම් එළවලු. ඉතින් ඔය විදිහට අපේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. මේ දේවල් ඔයා හොඳින් ප්‍රායෝගිකව භාවිතා කරන්න. මම මේ හරිම සරල විදිහට ඔයාලට මේවා කියලා දෙන්නේ should කියන කොටස. පස්වෙනි උදාහරණය තමයි you should drink tea. ඔයා තේ බිව යුතුයි. නැත්නම් ඔයා තේ බොන්න ඕනේ. You should drink tea. You should drink coffee. ඔයා කොෆි බොන්න ඕනේ. You should drink green tea. ඔයා green tea බොන්න ඕනේ. green tea කියන්නේ ගොඩක් හොඳ පානයක්. ශරීරයට හොඳ ගුණදායක පානයක්. You should drink green tea. You should drink herbal tea. ඔයා ඖෂධ තේ බොන්න ඕනේ. You should drink herbal tea. ඔය විදිහට අපිට tea කියන වචනේ වෙනුවට වෙනත් දෙයක් ආදේශ කරන්න පුළුවන්. You should cook meat. ඔයා මස් ඉවිය යුතුයි. එහෙම නැත්නම් ඔයා මස් උයන්න ඕනේ. අපි හිතමුකෝ ගෙදරට නෑදෑයෝ කීප දෙනෙක් හරි කවුරු හරි හිතවතෙක් හරි එහෙම එනවා. එතකොට ඔයාලට කියන්න පුළුවන් you should cook meat. ඔයා මස් උයන්න ඕනේ. You should cook meat. ඔයා මස් ඉවිය යුතුයි. You should cook fresh vegetable. ඔයා නැවුම් එළවලු උයන්න ඕනේ. You should cook rice. ඔයා බත් උයන්න ඕනේ නැත්නම් බත් ඉවිය යුතුයි. ඉතින් මේ වගේ අදහස් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. We should grow vegetables. We should grow vegetables. අපි එළවලු වැවිය යුතුයි. We should grow paddy. අපි වී වැවිය යුතුයි. We should grow fruits. අපි පළතුරු වැවිය යුතුයි. මේ විදිහට අර vegetables කියන වචන වෙනකොට වෙනත් අපිට වවන්න පුළුවන් දේවල් ආදේශ කරලා අපේ අදහස කියන්න පුළුවන්. 8 වෙනි උදාහරණේ we should sell vehicles. අපි වාහන විකිණිය යුතුයි. We should sell vehicles. අපි වාහන විකිණිය යුතුයි. 9 වෙනි උදාහරණේ we should drive heavy vehicles. We should drive heavy vehicles. අපි බර වාහන පැදවිය යුතුයි. අපි සැහැල්ලු වාහන පැදවිය යුතුයි නම් අපිට කියන්න පුළුවන් we should drive light vehicles කියලා. They should work in this company. ඔවුන් මේ කම්පැනියේ වැඩ කළ යුතුයි. They should work in this company. ඔවුන් මේ කම්පැනියේ වැඩ කළ යුතුයි. They should work in this office. ඔවුන් මේ කාර්යාලයේ වැඩ කළ යුතුයි. They should work in this school. ඔවුන් මේ පාසලේ වැඩ කළ යුතුයි. They should work in this village. ඔවුන් මේ ගමේ වැඩ කළ යුතුයි. ඒ විදිහට අපිට වෙනස් කරලා අපේ අදහස් කියන්න පුළුවන්. නිතර ඔයා try කරන්න. මේ මම දෙන උදාහරණ මතම යපෙන්නේ නැතුව ඔයා අලුත් දෙයක් නිර්මාණය කරලා කතා කරන්න. එතකොට මම කියන මේ උදාහරණ වලට වඩා ඔයා හදන උදාහරණේ ඔයාට ගොඩක් මතක හිටියි. They should swim in this tank. ඔවුන් මේ වැවේ පිහිනිය යුතුයි. They should swim in this tank. ඔවුන් මේ වැවේ පිහිනිය යුතුයි. 12 වෙනි උදාහරණේ they should do household work. They should do household work. ඔවුන් ගේ දොර වැඩ කළ යුතුයි. ඔය ගෙදර දොරේ උයන පිහන වැඩ, වලන් බිඟන් හොදන වැඩ, එතකොට අතුපතු ගාන වැඩ, රෙදි පෙරදි හොදන වැඩ, ඒ වගේ දේවල් කළ යුතුයි කියන අදහස් තමයි මෙතනින් දෙන්නේ. Example number 13 13 වෙනි උදාහරණේ තියෙනවා children should clean the office. ළමයින් කාර්යාලය පිරිසිදු කළ යුතුයි. Children should clean the office. ළමයින් කාර්යාලය පිරිසිදු කළ යුතුයි. 14 වෙනි උදාහරණේ entrepreneurs should import cement. ව්‍යවසායකයන් සිමෙන්ති ආනයනය කළ යුතුයි. Entrepreneurs should import cement. ව්‍යවසායකයන් සිමෙන්ති ආනයනය කළ යුතුයි. ඉතින් ව්‍යවසායකයන්ට සිමෙන්ති විතරක් නෙමෙයි ගොඩක් දේවල් ආනයනය කරන්න පුළුවන්. එතකොට අපිට මේ අදාළ දේ සිමෙන්ට් වෙනුවට ආදේශ කරලා අපිට අපේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ව්‍යවසායකයන් සහල් ආනයනය කළ යුතුයි. Entrepreneurs should import rice. එතකොට ව්‍යවසායකයන් එළවලු ආනයනය කළ යුතුයි. Entrepreneurs should import vegetables. ඒ වගේ
අපි සහල් එළවලු හැමදේම වෙන රටවල් වලින් ආනයනය කරලා කැමට ගන්න එක ඉතාමත් හොඳ දෙයක්. මොකද ලංකාවේ කට්ටිය තමන් වවන්නේ නැතුව ඇඟ පොතේ එහෙම මහන්සි කරන්න එච්චර හොඳ නැහැ. ඒ නිසා හැමදේම ආනයනය කරලා කැමට හුරු වෙන එක තමයි මං හිතන්නේ හොඳම දේ. එතකොට අපිට හොඳ જાතියක් බිහි කරන්න පුළුවන්. මොකද අපේ ආදී මුතුමිත්තෝ පවා හැමදේම පිට රටවල් වලින් ආනයනය කරලා කාලා තමයි යාලා හොඳ නිරෝගීව හිටියේ. දැන් මේ පිට රටවලින් ගේන කෑම කොච්චර හොඳයිද කියනවනම් දවසකට 70 ගාණක් විතර පිළිකා රෝහලට පිළිකා රෝගීන් විදිහට ලියාපදිංචි වෙනවා. ඉතින් ඒක හරි ආඩම්බරයටපත් වෙන්න ඕන කරුණක්. මොකද අපේ රටේ මිනිස්සු ඊටමන් නිරෝගී හින්දා තමයි එහෙම දවසට පිළිකා රෝගීන් 70 ගාණක් විතර පිළිකා රෝහලේ ලියාපදිංචි වෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් අවශ්‍ය නම් මෙහෙම දෙයක්ත්. ව්‍යවසායකයන් පොල් තෙල් ආනයනය කළ යුතුයි. Entrepreneurs should import coconut oil. එතකොට ව්‍යවසායකයන් පරිප්පු ආනයනය කළ යුතුයි. Entrepreneurs should import dal. ව්‍යවසායකයන් farm oil ආනයනය කළ යුතුයි. Entrepreneurs should import farm oil. ඔය විදිහට ලංකාවේ පුද්ගලයන්ව නිරෝගීව තියාගන්න පුළුවන් විදිහේ හැමදේම ව්‍යවසායකයන් ආනයනය කරලා ලංකාවේ අයට ඒවා පරිභෝජනය කරන්න ඉඩ දීලා රජයත් ඒවට ගොඩක් උදව් කරනවා. ප්‍රමිති ආයතන ඒ වගේ දේවල් එහෙම උදව් කරලා ලංකාවේ කට්ටිය නිරෝගී කරලා පිළිකා රෝහල ගාව පොලිමේ තියන්න ඕනේ. ඉතින් ඒ වගේ සිද්ධියක් දැකපුවාම ඔයාට කියන්න පුළුවන් මේ වගේ ඉංග්‍රීසියෙන් ඔයාගේ අදහස. 15 වෙනි වාක්‍යය. Farmers should export paddy ගොවියන් වී අපනයනය කළ යුතුයි. Farmers should export paddy ගොවියන් වී අපනයනය කළ යුතුයි. 16 වෙනි උදාහරණේ he should teach science. He should teach science. ඔහු විද්‍යාව ඉගැන්විය යුතුයි. He should teach science. ඔහු විද්‍යාව ඉගැන්විය යුතුයි. He should teach mathematics. ඔහු ගණිතය ඉගැන්විය යුතුයි. He should teach Sinhala. ඔහු සිංහල ඉගැන්විය යුතුයි. He should teach English. ඔහු ඉංග්‍රීසි ඉගැන්විය යුතුයි. He should learn Tamil. ඔහු දෙමළ ඉගෙන ගත යුතුයි. He should learn Hindi. ඔහු හින්දි ඉගෙන ගත යුතුයි. He should learn English. ඔහු ඉංග්‍රීසි ඉගෙන ගත යුතුයි. ඒ විදිහට කැමති භාෂාවක් ඉගෙන ගත යුතුයි කියන අදහස අපිට මෙතනදී ගන්න පුළුවන් ටැමිල් වෙනුවට ඒ අදාළ භාෂාව ආදේශ කරලා. 18 වෙනි උදාහරණේ he should run 100 meters. ඔහු මීටර් 100 දිවිය යුතුයි. He should run 100 meters. ඔහු මීටර් 100 දිවිය යුතුයි. ඔහු මීටර් 200 දිවිය යුතුයි නම් he should run 200 meters. ඔහු මීටර් 400 දිවිය යුතුයි නම් he should run 400 meters. ඔහු මීටර් 800 දිවිය යුතුයි නම් he should run 800 meters. ඔහු වේගෙන් දිවිය යුතුයි නම් he should run fast. ඔහු හැමින් දිවිය යුතුයි නම් he should run slowly. ඔය විදිහට අපිට අවශ්‍ය අදහස මෙහෙම ප්‍රකාශ කරන්න පුළුවන්. මම මේ වෙනත් උදාහරණත් ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ. ඔයාට මේක හොඳටම පුහුණු විය යුතු නිසායි. She should steal money. ඇය මුදල් හොරකම් කළ යුතුයි. 20 වෙනි උදාහරණේ she should bathe in the river. ඇය ගඟේ නෑ යුතුයි. She should bathe in the river. She should wash pots and pans. ඇය හැලිවලන් හේදිය යුතුයි. නැත්නම් සේදිය යුතුයි. She should wash pots and pans. 22 example number 22 22 වෙනි උදාහරණේ Amal should watch films. එහෙම නැත්නම් movies. Amal චිත්‍රපටි නරඹිය යුතුයි. Amal should watch films. එහෙම නැත්නම් movies. films වලට අපිට movies ආදේශ කරන්නත් පුළුවන්. අපිට ඕනනම් කියන්න පුළුවන් Amal should watch English films. Amal should watch Tamil movies. ඔය විදිහට අපිට අපේ අදහස වෙනස් කරන්න පුළුවන්. අපි කියන අදහස වෙනස් කරලා ටිකක් තව කෙනෙකුට ඔයාට කැමති අදහස ප්‍රකාශ කරන්න පුළුවන් මේ දේවල් පැහැදිලිව ඉගෙන ගත්තට පස්සේ. Gaesha should go to school. Gaesha පාසලට යා යුතුයි. අපි හිතමුකෝ Gaesha පාසල් යන්න ටිකක් අකමැති කෙනෙක් කියලා, ටිකක් කම්මැලි.
එතකොට එයාගේ අම්මා හෝ තාත්තා කියනවා ගයේෂා should go to school. ගයේෂා පාසලට යා යුතුයි. එයාගේ යාළුවෙක් හරි කවුරු හරි කියනවා එයාට ගයේෂා should go to school. ගයේෂා පාසලට යා යුතුයි. ඒ විදිහට එයාගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. Example number 24. My friend should come to Kurunagala. මගේ යාළුවා කුරුණෑගලට ආ යුතුයි. නැත්නම් මගේ යාළුවා කුරුණෑගලට එන්න ඕනේ. අපි ඔය ආයුතුයි කියනට බොහෝ වෙලාවට අපි බස් වාරේ එන්න ඕනේ, යන්න ඕනේ, කන්න ඕනේ, බොන්න ඕනේ, නිදා ගන්න ඕනේ. අන්න ඒ වගේ අදහස් ප්‍රකාශ කරන අවස්ථාවක් තියෙනවා. එතකොටත් මේ should භාවිතා කරන්න පුළුවන් අපිට. Then example number 24 වල එනම් තියෙන්නේ my friend should come to Kurunagala. මගේ යාළුවා කුරුණෑගලට ආ යුතුයි. කුරුණෑගල වෙනුවට වෙනත් නගරයක නමක්, වෙනත් ගමක නමක්, වෙනත් ප්‍රදේශයක නමක් ආදේශ කරලා අපිට කියන්න පුළුවන්. My friend should come to අනුරාධපුර. මගේ යාළුවා අනුරාධපුරයට ආ යුතුයි. My friend should come to Peta. මගේ යාළුවා Peta කොළඹ කොටුවට ආ යුතුයි. My friend should come to Galle. මගේ යාළුවා ගාල්ලට ආ යුතුයි. It should plow this paddy field. ඌ මේ කුඹුර හෑ යුතුයි. It should plow this paddy field. ඌ මේ කුඹුර හෑ යුතුයි. Example number 25. 25 වෙනි උදාහරණය ගැන තමයි මම ඔයාලට දැන් මේ පැහැදිලි කරේ. අපි බලමු 26 වෙනි උදාහරණය. Your brother should read English books. ඔයාගේ සහෝදරයා ඉංග්‍රීසි පොත් කියවිය යුතුයි. Your brother should read English books. ඔයාගේ සහෝදරයා ඉංග්‍රීසි පොත් කියවිය යුතුයි. දැන් අපි යමු ඊළඟ උදාහරණයට 27 වෙනි උදාහරණයට. Our aunt should dance Kandyan. අපේ නැන්දා Kandyan නැටිය යුතුයි. ඒ කියන්නේ උඩරට නැටුම් නැටිය යුතුයි. Our aunt should dance Kandyan. අපේ නැන්දා උඩරට නැටුම් නැටිය යුතුයි. Their sister should quarrel with Samit. එයාලගේ සහෝදරිය සමිත් එක්ක රණ්ඩු විය යුතුයි. Their sister should quarrel with Nimal. එයාලගේ සහෝදරිය නිමල් එක්ක රණ්ඩු විය යුතුයි. Their sister should quarrel with neighbors. එයාලගේ සහෝදරිය අසල්වැසියන් එක්ක රණ්ඩු විය යුතුයි. මෙතනදී මම මේ යුතුයි කියන අදහස ගන්න මේ අයිඩියා එක කිව්වා මිසක් ඇත්තටම අපි සාමාන්‍යයෙන් කායිකවත් රණ්ඩු වෙන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය විදිහට අපේ පාඩුවේ ජීවත් වුණා නම් හරි. Saman's father should spend much money. සමන්ගේ තාත්තා ගොඩක් මුදල් වියදම් කළ යුතුයි. Saman's father should spend much money. සමන්ගේ තාත්තා ගොඩක් මුදල් වියදම් කළ යුතුයි. අපිට ඕන නම් මෙහෙම කියන්නත් පුළුවන්. Saman's father should spend some money. සමන්ගේ තාත්තා මුදල් ටිකක් වියදම් කළ යුතුයි. Saman's father should spend some money. අර much money වෙනුවට some money කියන වචනය ආදේශ කරන්න පුළුවන්. some 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 money මුදල් ටිකක්. මෙතන much money මුදල් ගොඩක්. right. අපි යමු 30 වෙනි උදාහරණයට. The minister should see the result of this. ඇමති මේකේ ප්‍රතිඵලය බැලිය යුතුයි. The minister should see the result of this. ඇමති මේකේ ප්‍රතිඵලය බැලිය යුතුයි. මොකද ඇමතිලා කරන වැඩවල ප්‍රතිඵල ඇමතිලාම බලන්න ඕනේ. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඒකේ ප්‍රතිඵල ජනතාවට මුලින් බලන්න වෙන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ඇමතිලා කරන්නේ ඔක්කොම බහුතරයක් නරක වැඩ. එතකොට ඒකේ ප්‍රතිඵල අත්විඳින්නේ ජනතාව. මේකේ තියෙන උදාහරණේ තියෙන අදහස තියෙන්නේ the minister should see the result of this. ඇමති මේකේ ප්‍රතිඵලය බැලිය යුතුයි. අපි යමු 31 වෙනි උදාහරණයට. He should walk in the morning. ඔහු උදේට ඇවිදිය යුතුයි. He should walk in the morning. ඔහු උදේට ඇවිදිය යුතුයි. අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. He should walk in the evening. ඔහු සවසට ඇවිදිය යුතුයි. ගොඩක් වෙලාවට ඔහුට යම් අසනීපයක් තියෙනවා, මොනවා හරි සමහරට කොලෙස්ටරෝල් ඒ වගේ මොනවා හරි අසනීපයක් තියෙනවා. අසනීපයක් තිබුණේ නැතත් ඇත්තටම ව්‍යායාම කරන එක හොඳයි. ඉතින් ඒ වගේ අවස්ථාවක අසනීපයක් තිබිලා හෝ අසනීපයක් නැතුව අපිට කියන්න පුළුවන් he should walk in the morning. ඔහු උදේට ඇවිදිය යුතුයි යන අදහස.
ඉතින් මෙතනදී මම ඔයාලට පැහැදිලි කරේ මේ යමක් කළ යුතුයි should කියන වචනය අරගෙන උදාහරණ 31ක්. මෙතනදී මේ should භාවිතා කරපුවාම ඒකේ අදහස දෙන්නේ යමක් කළ යුතුයි. හැබැයි ඒක කිරීම අනිවාර්යයි කියලා අදහසක් එතනින් දෙන්නේ නැහැ. ඉතින් ඒක කළා හෝ නොකළා කිසි ගැටලුවක් නැහැ කියන අදහසක් මේ should වලින් දෙනවා. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනි කියන අදහසක් එතන ගැප් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාට යම් කෙනෙකුට අවවාදයක් දෙද්දී ඔයා මේ දේ කළ යුතුයි, මේ දේ කළ යුතුයි, අර දේ කළ යුතුයි යන විදිහට කෙනෙකුට උපදේශක් දෙන වෙලාවට අපිට මේ should කියන වචනේ භාවිතා කරලා ඒ උපදේශ දෙන්න පුළුවන්. ඉතින් ඒ උපදේශ පිළිපදින එක හෝ පිළි නොපදින එක ඔහුගේ ඒ උපදේශ ගන්න කෙනාගේ වැඩක්. ඒ නිසා අපිට යම් කෙනෙකුට උපදේශක් දෙන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ should කියන වචනේ භාවිතා කරලා ඔයාගේ අදහස ප්‍රකාශ කරන්න. right. ඉතින් මම හිතනවා මේ කොටස් ටික ඔයාලට ගොඩක් පැහැදිලි ඇති කියලා. අපි බලමු ඊළඟ කොටසත් එක්ක සම්බන්ධ වෙලා. ඔයා කලින් ඉගෙන ගත්තේ should යන වචනේ පිළිබඳව. should යන වචනෙන් අපි අදහස ලබා ගත්තේ යුතුයි කියන එක. යම් කෙනෙකුට අවවාද කරද්දී අපිට මේ should භාවිතා කරන්න පුළුවන් කියලා මම කිව්වා. ඉතින් අවවාද කරන කෙනා එක පිළිගත්තා හෝ නැතා කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට should දාලා අපේ අවවාදය හෝ අපි කරන දෙයක් යමක් කළ යුතුයි යම් පුද්ගලයෙක් කියන අදහස අපිට දෙන්න පුළුවන්. ඒත් must කියන වචනේ ඊට වඩා වෙනස්. must වලින් යම් ක්‍රියාවක් කළ යුතුමයි කියන අදහස අපිට රස ගන්න පුළුවන්. එතකොට යම් කෙනෙක් ඔයාලට කිව්වොත් you must do this. ඔයා මේ වැඩේ කළ යුතුමයි. ඒ කියන්නේ අනිවාර්යෙන් කළ යුතුයි කියන අදහස දෙන්නේ. හැබැයි ඔයාලට කෙනෙක් කියනවා you should do this. ඔයා මේක කළ යුතුයි හැබැයි නොකරා කියලා ප්‍රශ්නකුත් නැහැ. ඔයාට ඒක හොඳයි කියලා දැනෙනවා නම් ඔයා කරන්න එහෙම අදහසක් එතනින් දෙනවා should භාවිතා කරපුවා must නම් ඒක අනිවාර්යෙන් කළ යුතුයි. එතකොට ඒ should අපි යමක් යුතුයකමක් විදියට කළ යුතුයි ඒ වගේ අදහසකුත් දෙනවා. ඒ නිසා මේ must සහ should වල ඔය වෙනස්කම තියෙනවා. ඔයා ඒක භාවිතා කරද්දී අවශ්‍ය වෙලාවට ඒ වෙනස්කම ඇති කරලා කතා කරන්න හුරු වෙන්න. right. එහෙනම් අපි බලමු මේ must එකත් එක්ක තියෙන උදාහරණ මොනවද කියලා. I must write letters. මම ලියුම් ලිවිය යුතුයි. ඒක අනිවාර්යෙන්ම කළ යුතුයි කියන අදහස තමයි මේකෙන් කියන්නේ. Example number 2. I must sing songs. මම ගීත ගායනා කළ යුතුයි. අනිවාර්යෙන්ම ගායනා කරන්න ඕනේ. එහෙම නැත්නම් එතන මොනවා හෝ ගැටලුවක් වෙනවා කියන අදහසක් එතන තියෙනවා. Number 3. I must speak English. මම ඉංග්‍රීසි කතා කළ යුතුයි. අනිවාර්යෙන්ම කතා කළ යුතුයි. ඒ කියන්නේ අය ඉංග්‍රීසි නැත්නම් එතන අවුල්. එතන වැඩක් නැහැ කියන අදහසක් දෙනවා. ඒ නිසා ඉංග්‍රීසි අනිවාර්යෙන් කතා කළ යුතුයි. අපි හිතමුකෝ විදේශීය ගනුදෙනුකරුවන් පිරිසක් එක්ක මොනවා හෝ යම් වැඩක නියැලෙන්න සිද්ධ වෙනවා. එතකොට අනිවාර්යෙන් ඉංග්‍රීසි කතා කළ යුතුයි යන අදහස තමයි එතනදී දෙන්නේ. Example number 4. You must eat bread. ඔයා පාන් කෑ යුතුයි. අනිවාර්යෙන් කන්න ඕනේ. පාන් නැත්තම් ඉතින් වෙන කන්න දෙයක් නැහැ කියන අදහසක් සමහරට එතන ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කන්න දෙයක් දෙන්නෙත් නැහැ. පාන් තමයි අනිවාර්යෙන් කන්න ඕනේ. හැබැයි ඉතින් පාන් කාපුවාම ප්‍රශ්නේ තියෙන්නේ ඒත් එක්ක එන සෞඛ්‍ය ගැටලු. මම මේක උදාහරණයක් විදිහට අරගෙන තිබුණාට ඒ වගේ ඈත් වෙලා ඉන්න එක තමයි ගොඩක් හොඳ. You must drink tea. ඔයා තේ බිව යුතුයි. අනිවාර්යෙන් මේක කළ යුතුයි. එහෙම නැත්නම් වෙන මොනවත් පානයක් වාට ලැබෙන්නේ නැහැ. ඔයා තේ තමයි බොන්න ඕනේ. You must drink tea. කැමති නම් බොන්න පුළුවන්, අකමැති නම් නිකන් ඉන්න පුළුවන්. අනිවාර්යෙන් තේ විතරයි තියෙන්නේ. එහෙම අදහසක් එතනින් ගන්න පුළුවන්. Example number 6. You must cook meat. ඔයා must ඉවිය යුතුයි. You must cook meat. ඔයා must ඉවිය යුතුයි. Example number 7. We must grow vegetables. අපි එළවලු වැවිය යුතුයි. We must grow vegetables. අපි එළවලු වැවිය යුතුයි. We must sell vehicles. අපි වාහන විකිණිය යුතුයි. We must sell vehicles. අපි වාහන විකිණිය යුතුයි. Example number 9. We must drive heavy vehicles. අපි බර වාහන පැදවිය යුතුයි. We must drive heavy vehicles. අපි බර වාහන පැදවිය යුතුයි. අනිවාර්යෙන් මේ දේ කළ යුතුයි යන අදහස තමයි මෙතනින් ගැබ් වෙලා තියෙන්නේ. Example number 10.
They must work in this company. ඔවුන් මේ කම්පනයේ වැඩ කළ යුතුයි. They must work in this company. ඔවුන් මේ කම්පනයේ වැඩ කළ යුතුයි. Example number 11. They must swim in this tank. ඔවුන් මේ වැවේ පිහිනිය යුතුයි. They must swim in this tank. ඔවුන් මේ වැවේ පිහිනිය යුතුයි. They must do household work. ඔවුන් ගේ දොර වැඩ කළ යුතුයි. They must do household work. ඔවුන් ගේ දොර වැඩ කළ යුතුයි. Children must clean the office. ළමයින් කාර්යාලය පිරිසිදු කළ යුතුයි. Children must clean the office. ළමයින් කාර්යාලය පිරිසිදු කළ යුතුයි. ඒ දේ අනිවාර්යෙන්ම ළමයි කළ යුතුයි කියන අදහසක් තමයි යොතනින් දෙන්නේ. Example number 14. Entrepreneurs must import cement. Entrepreneurs must import cement. ව්‍යවසායකයන් සිමෙන්ති ආනයනය කළ යුතුයි. Example number 15. Farmers must export paddy. ගොවියන් වී අපනයනය කළ යුතුයි. Farmers must export paddy. ගොවියන් වී අපනයනය කළ යුතුයි. He must teach science. ඔහු විද්‍යාව ඉගැන්විය යුතුයි. He must teach science. ඔහු විද්‍යාව ඉගැන්විය යුතුයි. Example number 17. He must learn Tamil. ඔහු දෙමළ ඉගෙන ගත යුතුයි. He must learn Tamil. ඔහු දෙමළ ඉගෙන ගත යුතුයි. He must run 100 meters. ඔහු මීටර 100 දිවිය යුතුයි. ඒක අනිවාර්යෙන් දුවන්න ඕනේ. එහෙම නැත්නම් සමහරට මේ ගේම් එකේ ඒ තරඟේ අපිට ලොකු අවාසියක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔහු මීටර 100 අනිවාර්යෙන් දිවිය යුතුයි යන අදහසක් තමයි මෙතනදී ලබා දෙන්නේ. She must steal money. ඇය මුදල් හොරකම් කළ යුතුයි. She must bathe in the river. ඇය ගඟේ නෑ යුතුයි. She must bathe in the river. ඇය ගඟේ නෑ යුතුයි. Example number 21. She must wash pots and pans. ඇය හැලිවලන් හේදිය යුතුයි. She must wash pots and pans. Example number 22. Amal must watch films. Amal චිත්‍රපටි නැරඹිය යුතුයි. Amal must watch films. Amal චිත්‍රපටි නැරඹිය යුතුයි. Gaesha must go to school. Gaesha පාසලට යා යුතුයි. අනිවාර්යෙන් Gaesha පාසල් යා යුතුයි කියන අදහස තමයි මෙතන දෙන්නේ. අය ගෙදර නවතින්න බෑ. මුත් ලෙඩ අසනීප කියන්න බෑ. අනිවාර්යෙන්ම මේ දේ වෙන්න ඕනි. Gaesha must go to school. Gaesha පාසලට යා යුතුයි. ඒක අනිවාර්යෙන්ම විය යුතුයි යන අදහස තමයි මේ වාක්‍යයෙන් දෙන්නේ. අර should තරම් සරල නෑ must එක. ඒ කියන්නේ සරල කියන්නේ වාක්‍යයේ සරල බව නෙමෙයි. ඒ අදහසේ සරල බවක් ගැබ් වෙන්නේ නෑ. දැඩි බවක් තමයි ගැබ් වෙලා තියෙන්නේ. Example number 24. My friend must come to Kurunagala. My friend must come to Kurunagala. මගේ යහළුවා කුරුණෑගලට ආ යුතුයි. Example number 25. It must plow this paddy field. ඌ මේ කුඹුර හෑ යුතුයි. It must plow this paddy field. ඌ මේ කුඹුර හෑ යුතුයි. Example number 26. Your brother must read English books. ඔයාගේ සහෝදරයා ඉංග්‍රීසි පොත් කියවිය යුතුයි. Your brother must read English books. ඔයාගේ සහෝදරයා ඉංග්‍රීසි පොත් කියවිය යුතුයි. ඒක අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ කියන අදහසක් තමයි මෙතන දෙන්නේ. මොකද සමහරට ඉංග්‍රීසි පොත් කියවීම තුලින් ඔයාගේ සහෝදරයාගේ ඉංග්‍රීසි දැනුම, ඉංග්‍රීසි භාෂාව පිළිබඳව දැනුම ඉතාමත් හොඳ මට්ටමකට ගන්න පුළුවන්. එතකොට කෙනෙක් කියනවා your brother
must read English books. ඔයාගේ සහෝදරයා ඉංග්‍රීසි පොත් කියවිය යුතුයි මේක අනිවාර්යයෙන්ම කළ යුතුයි යන අදහස තමයි ලබා දෙන්නේ. Example number 27. Our aunt must dance Kandyan. අපේ නැන්දා Kandyan නැටිය යුතුයි. අපේ නැන්දා Kandyan means උඩරට නැටුම් නැටිය යුතුයි අනිවාර්යෙන් ඒ දේ කළ යුතුයි කියන අදහසක් තමයි දෙන්නේ. Example number 28. Their sister must quarrel with Samit. එයාලගේ සහෝදරිය සමිත් එක්ක රණ්ඩු විය යුතුයි. Their sister must quarrel with Samit. එයාලගේ සහෝදරිය සමිත් එක්ක රණ්ඩු විය යුතුයි. Saman's father must spend much money. සමන්ගේ පියා නැත්නම් සමන්ගේ තාත්තා ගොඩක් මුදල් වියදම් කළ යුතුයි. Saman's father must spend much money. සමන්ගේ තාත්තා ගොඩක් මුදල් වියදම් කළ යුතුයි. The minister must see the result of this. ඇමති මේකේ ප්‍රතිඵලය බැලිය යුතුයි. එහෙම නැත්නම් දැකිය යුතුයි. අනිවාර්යෙන් ඒ දේ කළ යුතුයි. මොකද එයාලා කරන නරක වැඩවල ප්‍රතිඵල එයාලා බැලිය යුතුමයි. Last example. Example number 31. He must walk in the morning. ඔහු උදේට ඇවිදිය යුතුයි. අනිවාර්යෙන් ඒ දේ කළ යුතුයි යන අදහස තමයි දෙන්නේ. should වලට වඩා දැඩි බවක් must වලින් අදහස් වෙනවා. ඒ නිසා he must walk in the morning. ඔහු උදේට ඇවිදිය යුතුයි. ඒ දේ කළ යුතුමයි යන අදහස තමයි මේකෙන් ලබා දෙන්නේ. එහෙනම් මම හිතනවා මේ must සහ should කියන වචන දෙකේ වෙනස ඔයාලට පැහැදිලි වෙන්න ඇති. ඒකත් එක්ක මම ඔයාලට දීපු උදාහරණ ටික හොඳට පැහැදිලි වෙන්න ඇති. ඒක භාවිතා කරලා ඔයාගේ අදහස් නිතරම ප්‍රකාශ කරන්න බලන්න. ඔයාලට මේක ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙලාවට ඒ must එහෙම නැත්නම් should කියන වචන දෙක භාවිතා කරලා ඔයාගේ අදහස ගන්න. should කිව්වොත් යමක් කළ යුතුයි. හැබැයි ඒක නොකර කියලා ප්‍රශ්නයක් නැහැ. කෙනෙක්ට අපි අවවාදයක් දෙද්දී ඔය වගේ අවස්ථාවකදී අපි should කියන වචනේ භාවිතා කරනවා. හැබැයි must කියන වචනේ භාවිතා කරන්නේ යමක් අනිවාර්යෙන් කළ යුතුයි. ඒ දේ නොකළොත් ගැටලුවක් ඇති වෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම ඒ දේ ස්ථීර වශයෙන්ම කළ යුතුයි යන අදහසක් තමයි must වලින් ලබා දෙන්නේ. Right. Then hope you would practice well and best of luck. So goodbye.